මනුස්සයන්ගේ ප්‍රකෘති ස්වභාවය ගුණයාපත්කම. ඒක නිසායි ගුණයාපත්කම මනුස්සකම කියලා හඳුන්වන්නේ. ඒ වුණාට බොහෝ මනුෂ්‍යයන් අතර ඒ ගුණයාපත්කමයි කියන මනුස්සකම යටපත් වෙලා තියෙන්නේ. ඒ යටපත් වෙලා තියෙන්නේ ගුණයාපත්කම මනුෂ්‍යයන්ගේ ප්‍රකෘති ස්වභාවය නිසා. ඒ මනුස්සකමයි කියන ගුණයාපත්කම් යටපත් වෙන්නේ අයහපත්කම් නැත්නම් අමනුස්සකම් ගොඩ වෙලා. ඒක සිද්ධ වෙන්නේ අනාදිමත් කාලයක් තුළ සංසාරයේදී අමනුස්සකම් අයහපත්කම් එක් වෙලා තියෙන නිසා, එකතු වෙලා තියෙන නිසා. අපි ඒ අමනුස්සකම් භවයෙන් භවයට අරගෙන එනවා. අප ගාව මතුවෙන මනුස්සකම හෝ අමනුස්සකම අපේ මනෝකායේ තැන්පත් වෙනවා. ඒ මනෝකායේ තියෙන අනුශය ශක්තිය තමයි දිගින් දිගට සංසාරේ භවයෙන් භවයට ගමන් කරන්නේ. ඒකයි බුදුහාමුදුරුවෝ දේශනා කළේ රූපං ජීරති මච්ඡානං නාම ගොත්තං නජීරති කියලා. මනුෂ්‍යෙක්ව හැදින්නේ නාම රූප කියලා කොටස් දෙකකින්. රූප කියන්නේ භෞතික ශරීරය, නාම කියන්නේ හිත. එක ආත්මක ඉඳලා තව ආත්මයක නෑ. එක භවයක ඉඳලා තව භවයකට ගමන් කරන්නේ අපේ කයේ කොටසක් වන මොළේ තැන්පත් වෙලා තියෙන මතක සටහන් නෙවෙයි. අපි කරන කියන දේවල් වල ගුණයාපත්කම් වලින් අපේ මනෝකායේ තැන්පත් වෙන කර්ම ශක්තිය. ඒකේ තැන්පත් වෙන්නේ අනුශය ශක්තියක් වශයෙන්. ඒ අනුශය ශක්තිය තමයි දිගින් දිගට ගමන් කරලා මිනිසින් තුළ අමනුෂ්‍යකම් වැඩි දියුණු වෙන්නේ. උදාහරණයක් වශයෙන් ගත්තොත් සාරාංශකේ කල්පලක්ෂයකට ඉස්සෙල්ලා දේවදත්තයන් බෝසත්යන් කෙරෙහි ඇති කරගත්ත වෛරය ශ්‍රීවිවාහන ජාතක කාලෙදී භවයෙන් භවයට ගමන් කළා. අන්තිමට බෝසත්යන් බුදු වෙච්ච අවස්ථාවේදී දේවදත්තයන් වෛර කළේ බුදුන් වහන්සේට. අනිත් ශ්‍රාවකයන්ට නෙවෙයි. අගසවරුන් වහන්සේලාට නෙවෙයි. 80 මහා ශ්‍රාවකයන් වහන්සේලාට නෙවෙයි. උන්වහන්සේගේ තරහ වෛරය තිබුණේ බුදුහාමුදුරේක විතරයි. එයින් පේනවා අපේ හිතට පහළ වෙන්නේ ඊර්ෂ්‍යා, ක්‍රෝධ, වෛර ආදී අමනුෂ්‍යකම්, අයහපත්කම් දිගින් දිගට ජීවිතය ගමන් කරනවා කියලා. අන්න ඒකයි මම අර කලින් කිව්වේ මනුෂ්‍යයා ප්‍රകൃතියෙන්ම ගුණයහපත් කෙනෙක් වුණාට බොහෝ මනුෂ්‍යයන්ගේ ගුණයහපත්කම් අයහපත්කම් වලින් වැහිලා. මේ මනුෂ්‍යකම් කියන ගුණයහපත්කම් අමනුෂ්‍යකම් වලින් වැහිලා. ඒකයි බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ ධම්මපදයේ මල වර්ගයේදී ඒ අපි ගාව තියෙන මලකඩ නැමැති කෙලෙස් නැමැති ඒ අමනුෂ්‍යකම් අයහපත්කම් අයින් කරගත්තේ යුත්තේ ටිකෙන් ටික මොහොතින් මොහොත කියලා.
තෝක තෝකං කියලා ඒ ධම්මපදයේ සඳහන් වෙන්නේ මලවග්ගයේදී ටිකෙන් ටික තෝක තෝකං කනේ කනේ ක්ෂණයක් ක්ෂණයක් පාසා මොහොතක් මොහොතක් පාසා ඒ කියන්නේ මොහොතින් මොහොත ටිකෙන් ටිකයි අඩු කරගත්ත යුත්තේ. අන්න එහෙම ටිකෙන් ටික අඩු වෙනකොට අපේ අමනුෂ්‍යකම කියන අයහපත්කම් ඉස්මතු වෙන්නේ අපේ ප්‍රකෘති මනුෂ්‍යකම. එයින් කියවෙන්නේ මිනිසා ගාව තියෙන ප්‍රකෘති ලක්ෂණය ගුණයහපත්කම. ඒ ගුණයහපත්කම උපරම මට්ටමටපත් වෙන්නේ රහත් වුණාම, බුදු වුණාම, පසේ බුදු වුණාම. වෙන විදිහකින් කිව්වොත් නිවන් දැක්කාම. නිවන් දැක්කේ කියන්නේ හිත නිවා ගත්තාම. හිත රත් වෙන්නේ අමනුෂ්‍යකම් වලින්, අයහපත් චිත්ත ස්වරූප වලින් අන්නේව අයින් වෙනකොට හිත නිවෙනවා. ඒ නිවිච්ච හිතකයි ගුණයහපත්කම් කියන දේවල් ටිකෙන් ටික මතුවෙන්නේ. ඒකයි සෑම බුදුරෙක්ම දේශනා කරලා තියෙන්නේ ධම්මපදයේ බුද්ධ වර්ගයේ සඳහන් වෙන විදිහට සෑම බුදුරෙක්ගේ දේශනාව තමයි සබ්බ පාපස්ස අකරණං කුසල සුප සම්පදා සචිත්ත පරියෝදපන. ඒ තමයි බුද්ධානුශාසනං කියන්නේ. පව් අයින් කරන්න ඕනේ. මෙතන කියන්නේ අයහපත්කම් හිතේ තියෙන. අමනුෂ්‍යකම් අයින් කරනකොට අමනුෂ්‍යකම් අයින් වෙනකොට මනුෂ්‍යකම් මත වෙනවා. මොකද ඒ අපේ ප්‍රකෘති ස්වභාවය මනුෂ්‍යකම. අයහපත්කම් අයින් වෙනකොට යහපත්කම් මත වෙනවා. ඒ තත්වයට මත වෙනකොට අපි ගමන් කරන්නේ මනුෂ්‍ය සම්පත්, දිව්‍ය සම්පත්, බ්‍රහ්ම සම්පත් විඳින්න සාක්ෂාත් කරගන්න මට්ටමට විතරක් නෙවෙයි. නිර්වාණ සම්පත් සාක්ෂාත් වෙන මට්ටමට අපේ හිත ගමන් කරනවා. නිවන් මාර්ගයට වැටෙනවා. පින්දාම් කරනකොට ඒ හිත සග්ග පරායන වෙනවා. දිව්‍ය ලෝක සම්පත් ලබන්න පුළුවන්කම ලැබෙනවා ඒ චිත්ත පරම්පරාවට. කුසල් වර්ධනය වෙනකොට කුසල සුපසම්පදා කියන්නේ කුසලතාවය කෞසල්‍ය. මොකද්ද? අපේ උපත්යෙන් තියෙන කුසලතාවය. යහපත් වෙන්න. මනුෂ්‍යකම් වලින් යුක්ත වෙන්න තියෙන පුළුවන්කම මතුවෙනවා. කුසල සුපසම්පදා කියන්නේ ඒකයි. ඒ මතුණාට නිවන් දකින්න නම් ඒ ගුණයහපත්කම් වලත් ඇලෙන්නේ නැති ඉන්න පුළුවන්කම තියෙන්න ඕනේ. ඒ වගේම ඒ ගුණයහපත්කම් ආයාසකින් තොරව નિરાයසයෙන් මතුවෙන්න ඕනේ. මොකද ආයාසයෙන් මතුවෙනකොට අරමුණක් තියෙනවා, බලාපොරොත්තුවක් තියෙනවා. කර්මයක් රැස් කරනකොට සංසාරේ දික් වෙනවා. නිවන් දකින්න පැත්තෙන් නෙවෙයි ගමන් කරන්නේ, සංසාරේ දික් වෙන පැත්තට. ඉබේ කරනකොට නිරායාසයෙන් කරනකොට අචේතනික කරනකොට තමා නියම මනුෂ්‍යකම් කියන ගුණයහපත්කම් මතුවේ. අප අතරින් සමහර අය තුළ උප්පත්තියෙන්ම ස්වභාවයෙන්ම තියෙන ගුණයහපත්කම. එයාගේ වැරදි කෙරෙන්නේ නැහැ. පව් කෙරෙන්නේ නැහැ. තව කෙනෙකුට හිංසා පීඩා කරන්නේ නැහැ ඒගොල්ලෝ. කාට හරි හොදක් කරන්න පුළුවන් නම් අන්නේ හොඳ කරනවා. ඒගොල්ලෝ හිතේ ඊර්ෂ්‍යා, ක්‍රෝධ, වෛර වලින් පැහි ඉන්නේ නැහැ. මෛත්‍රියෙන්, කරුණාවෙන්, උපේක්ෂාවෙන් යුක්තවයි ඒ අයගේ හිත පවතින. අන්නේ හිතක වර්ධනය වෙන්නේ ඒ මනුෂ්‍යකම කියන ගුණයහපත්කම්. ඒ ගුණයහපත්කම් වලට පුතග්ජනක වශයෙන් අපි ඇති වෙනවා කැමැත්තක් ඇති වෙනවා. කැමැත්තක් කියන්නේ සිතිවිල්ල. අරමුණක්.
හොඳ වෙන්න ඕනේ කියන හැඟීම ඇති වෙනවා. අන්න ඒකට තමයි භව තණ්හාව කියන්නේ. මෙහෙම වෙන්න ඕනේ. අපි වැරදක් නම් කරන්න හොඳ නැහැ. ඒ කියන්නේ විභව තණ්හාව. ඒ තණ්හා දෙකම ඇති වෙන්නේ මොකද්ද? කාම තණ්හාව නිසා. හොඳ සිතුවිලි පහළ වෙනකොට, හොඳ චිත්ත ස්වරූප පහළ වෙනකොට, හොඳ වචන කතා කරනකොට, හොඳ දේවල්, යහපත් දේවල් කරනකොට ලොකු සැනසෙලි දායක තත්වයක් ඇති වෙනවා. ශරීරේන්ද්‍රයන් තුළම. ඒ ඉන්ද්‍රයන් තියෙන අපේ ශරීරය. ඉන්ද්‍රයන් කැමති දේවල් සිද්ධ වෙනවා. අපි යහපත් වෙනකොට මේ ලෝකේ අපි පින් කරනවා කියලා කියනවා. ඒ පින් මහත්ඵල මහානිසංස වෙනවා. ධිට්ඨ ධම්ම තත්වයකටපත් වෙනවා. මේ ආත්මයෙන් ඵල දෙනවා. ගුණාපත් අයට භවභෝග සම්පත් ලැබෙනවා. පරිවාර සම්පත් ලැබෙනවා. යාන වාහන ලැබෙනවා. ඒක කර්ම න්‍යාමයට ඇති න්‍යාමයක්. අන්න එතකොට ඒ ලැබෙන දේවල් වලින් ඉන්ද්‍රයන්ට පිනීමක් ලැබෙනකොට, ඒ කාම සම්පත් ලැබෙනකොට ඒවට කැමැත්තක් ඇති වෙනවා. මම කිව්වේ ගුණයාපත්කම නිසා ලැබෙන සැප සම්පත් වලට ගිජු වීම, කැමැති වීම බාධකයක් නුවන් දැකීමට. ඒකයි අර සියලු බුදුරු කියන්නේ සචිත්ත පරියෝදපන. කුසලස උපසම්පදා. කුසල කියන්නේ කෞසල්‍ය. ගුණයාපත්කම පවත්වා ගැනීම පුළුවන් කමට කියනවා කුසල් කියලා. මනුෂ්‍යකම පවත්වා ගැනීම පුළුවන් කමට කියනවා කුසල් කියලා. ඒ කුසලතාවය, කෞසල්‍ය. ඒ වුණාට ඒ නිසා ලැබෙන සැප සම්පත් වලට කැමැති වීම හෝ ගුජු වීම නිවන් දකින මාර්ගයට බාධාවක්. නිවන් මඟ අවරෝහණ ප්‍රධාන බාධකය තමයි පංච නීවරණයන්ගේ මුලට මෙන්නේ කාමච්ඡන්ද නීවරණය. ඒ ලැබෙන සැප සම්පත් හොඳයි කියලා ඒවට ඇලෙන එක. ඡන්දය කියන්නේ කැමැත්තෙන්, කාම කියන්නේ කැමැත්තෙන්, ඡන්දය කියන්නේ තෝරා ගන්නවා. ඒ තෝරාගන්නේ ඒවා දිගට තියේ කියලා හිතාගෙන. ඒ වුණාට මේ ලෝක ස්වභාවය තේරුම් ගත්තාම හැම දෙයකම තියෙන අනිත්‍යතාව, දුක්ඛතාව, අනාත්මතාවයේ තේරුණාම, අනිත්‍යතාවය කියන්නේ හැම දෙයක්ම සජීවී, ක්‍රියාකාරී. අපේ නිපුණාට මේ ගස්ගල් පවා සියලුම වස්තු හැදලා තියෙන පරමාණු වලින්. පරමාණු කියන්නේ ක්‍රියාකාරී ක්ෂේත්‍රයක්. ඉලෙක්ට්‍රෝන ගමන් කරනවා, නිතරම වේගයෙන් ගමන් කරනවා පරමාණු න්‍යෂ්ටි වට. ඒ න්‍යෂ්ටියේ තියෙන ප්‍රෝටෝන, නියුට්‍රෝන භ්‍රමණය වෙනවා. ඒවට ඉලෙක්ට්‍රෝන පරිභ්‍රමණය වෙනවා. ඒ නිසා පරමාණුවක් කියන්නේ ක්‍රියාකාරී වස්තුවක්. අන්නේ ක්‍රියාකාරීත්වය තමයි බුදුහාඳුරේ හැඳින්වුවේ අනිත්‍යතාව කියලා. එක විදිහේ කිසි දෙයක් නැහැ. ඒ එක විදිහේ කිසි දෙයක් නැහැ කියන්නේ තියෙන තත්ත්වයේ නිතරම දූෂණය වෙලා වෙන තත්ත්වයකට පෙරලෙනවා. අන්න ඒකට තමයි බුදුහාඳුරේ දුක්ඛතාවය කියලා, දූෂණය වෙන ගතිය. ධාතියක සංකත ලක්ෂණයක් වශයෙන් හැඳින්වුවා තිතස්ස අඤ්ඤ තත්ත්ව භවිෂති. නිතරම පවතින තත්ත්වයේ වෙන තත්ත්වයකටපත් වෙනවා. ඒ මොකද ඇති වෙන හැම දෙයක්ම ජරාවටපත් වෙලා විනාශ වෙනවා. ජාති ජරා මරණ කියලා බුදුහාඳුරේ හැඳින්වුවේ ඒ ලක්ෂණ. අන්න ඒ ඇත්ත අවබෝධ වුණාම එයා සත්‍ය අවබෝධ ලැබෙනවා. අන්න එතකොට බුද්ධ භාවය මතුවෙනවා. ඒක ශා วก බුද්ධ භාවය වෙන්න පුළුවන්, පච්චේක බුද්ධ භාවය වෙන්න පුළුවන්, සම්මා සම්බුද්ධ භාවය වෙන්න පුළුවන්. ඒකම බුද්ධ භාවය මතුවෙනකොට, සත්‍ය අවබෝධය පහළ වෙනකොට ආලෝක උදපාදි. විඥා කියන්නේ ඇත්ත සත්‍ය අවබෝධයට. චතුරාර්ය සත්‍ය අවබෝධ වීමට කියනවා විඥා උදපාදි කියලා. ඒ අවබෝධයත් එක්ක පහළ වෙන නිර්වාණාලෝක උදායට කියන ආලෝක උදපාදි කියලා ධම්මචක්කපවත්තන සූත්‍රයේ. ඒක නිසා
අප තුළ නිවන් දකින්න තියෙන පුළුවන්කම තියෙනවා. කුසලතාවය තියෙනවා. ඒ කුසලතාවය භාවිතා කරනකොට අපේ හිතේ තියෙන ශෝකාන්ධකාර අඳුර දුරු වෙලා ආලෝකයක් ඇති වෙනවා, දීප්තිමත් වෙනවා. ඒකයි බුදුහාමුදුරුවෝ නිබ්බේධක සූත්‍රයේදී නිබ්බේධ සූත්‍රයේදී නෙවෙයි අංගුත්තර නිකායේදී පැහැදිලි කරලා තියෙන්නේ පබස්සර වගේදී පබස්සර මිදන් බික්කවේ චිත්තං කියලා. අපේ හිත ප්‍රභාසරයි, පිරිසුදුයි, පැහැදිලි, පැහැපත්, ප්‍රසන්නයි. පරියෝජපණං කියන්නේ ඒකයි. අපේ කටයුතු ප්‍රසන්න හිතකින් කරනවා නම් දම්පදේ මුලින්ම කියන දෙයට පසන් මනසාචේ පසන්නේන වාසතිවා කරෝතිවා තතෝ නං සුඛං මන්වේති. සුවය ඇති වෙනවා. ඒක ඇත්ත වශයෙන්ම නිවන් සුවයක්. නිවන් දකින්න කලින්, රහත් වෙන්න කලින් ඇති වෙන නිවන් සුවය ඇති වෙන්නේ නැති වෙනවා. ඒවා తాවකාලිකයි. ඒ වුණත් ඒවා නිවන් සුවේ ස්වභාවය. නිවන මතුවෙන්නේ ගුණයාපත්කම නිසා. ගුණයාපත්කම ඇති වෙන්නේ ඇත්ත අවබෝධ වුණාම. කියන්නේ මොහයෙන් හිත මිදුණාම. මොහයෙන් හිත මිදුණාම රාග දෝෂ දෙක මිදෙනවා. කිසි දෙයක ඇලෙන්නෙත් නැහැ, කිසි දෙයක ගැටෙන්නෙත් නැහැ. අන්න එතකොට තමයි අපිට නිවන් දකින්න පුළුවන් වෙන්නේ. ඒ සියල්ලටම පදනම් වෙන්නේ අපේ ගුණයාපත්කම. ගුණයාපත්කම නිසා එලෝ මෙලෝ දෙලොම සපවත් වෙනවා අපිට. ඒ සපවත්කම ලැබෙන ශක්තියට කියන පින කියලා. ඒ සැපේට නොඇලී ඒකත් බදාගන්නේ නැතුව ඉන්න පුළුවන්කම තමයි නිවන් දකින්න උපකාර වෙන්නේ. අන්නේ පුළුවන් කාර්යවල කියන කුසල කියලා. ඒවා අර්ථවත් කුසල් වෙන්න පුළුවන්. මොනවාද අර්ථවත් කුසල් කියලා කියන්නේ? ප්‍රඥාවෙන් ඇති කරගන්න නිගමන. මෝහයෙන් ඇති කරගන්න නිගමන නෙවෙයි. මෝහයෙන් සත්‍යතුනා මේ හොඳයි කියලා යට බැඳෙනවා. ඒවා මෝහ මූලිකයි. ප්‍රඥා මූලිකව කලිත මේයි කියලා දැනෙනවා. එතකොට කර්මයක් රැස් කරන්නේ නැතුව. කර්ම රැස් කරන්නේ පින් කිරීමෙන් හා පව් කිරීමෙන්. පින් කරන්නේත් නැතුව පව් කරන්නේ නැතුව ඉන්න එක එක්තරා පුළුවන් කාර්යකමක්. එතන මතුවෙන කුසල කියන ශක්තිය. ඒ කුසල ශක්තිය මොකද්ද මතුවෙන්නේ? අප තුළම තියෙන ගුණයාපත්කම. අප තුළම තියෙන මනුස්සකම. අපට මනුස්සය කියලා කියන්නේ මන උස්. මනසේ තියෙන උසස් බව. මොකද උසස් බව? මනසේ තියෙන ගුණයාපත්කම. මනසේ තියෙන මනුස්සකම. ඒකින් බලනකොට දිව්‍ය සම්පත්, බ්‍රහ්ම සම්පත්, මනුෂ්‍ය සම්පත් ලබන්නත්, මාර්ගඵල ලබන්නත්, නිවන් දකින්නත් අපිට කරන්න පුළුවන් දෙයක් නැහැ. කරන දෙයක් නැහැ. කරන සියලුම ක්‍රියාවල් නවතින නිවන් දකින්න මාර්ගයට අවතීර්ණම්. සෝවාන් වුණාම. රතසූත්‍රය කියන චචාබි ඨානානේ අබබ්බෝ කාතු. ඊට පස්සේ මුකුත් කරන්නේ නැහැ අපේ ඉන්ද්‍රියයන්ගෙන්. චචාබි ඨානානේ කිච්ච කියන හය. ඨාන හය කියන්නේ ෂඩේ ඉන්ද්‍රියයන්ගෙන් මුකුත් කරන්නේ. හැබැයි කෙරෙනවා. ඇහැට පේනවා, කනට ඇහෙනවා, නායට ගඳ සුවඳ දැනෙනවා, හිතේ චිත්ත රූප මතුවෙනවා, ඒවා දැනෙනවා. ඒක નિરાයාසයෙන් සිද්ධ වෙන්නේ. ඒ මගින් කර්ම රැස් වෙන්නේ නැහැ. මම කලින් කිව්වා එතකොට මතුවෙන්නේ අපේ ප්‍රකෘති tattve. මොකද්ද? අපේ තියෙන මනුස්සකම, අපේ තියෙන ගුණයාපත්කම. යම් කිසි ප්‍රමාණයකට අපි ගාව මනුස්සකම, ගුණයාපත්කම වර්ධනය වෙලා තියෙනවා නම්
අපි වඩා ලං වෙන්නේ නිවන් දකින්න පැත්තට. ඒ කියන්නේ මුලින් කිව්වා වගේ මනුෂ්‍යකම හා ගුණයහපත්කම තමයි අපේ ප්‍රകൃතිය. ඒ ප්‍රകൃතිය විකෘති වෙලා තියෙන අමනුෂ්‍යකම් වලින් හා යහපත්කම් වලින්. එය භාවිතා නොකර ඉන්නකොට භාවිතයෙන් පහ කරනකොට ඒවට කියන භාවයේ තබ්බ ධම්ම කියලා. අර ප්‍රകൃති මනුෂ්‍යකම් ගුණයහපත්කම් භාවිතා කරනකොට ඒවට කියන භාවයේ තබ්බ ධම්ම කියලා. අපි ඉබේ වැටෙන්නේ දිව්‍ය ලෝක, මනුෂ්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක සම්පත් ලැබෙන පැත්තට. අවසානයේදී ඒ සියලුම සම්පත් වල නැයෙන මානසිකත්වය ඇති වෙලා නිවන් දකින්න පැත්තට. එයින් කියවෙන්නේ නිවන් දකින්නේ පදනම ගුණයහපත්කම. ගුණයහපත්කම කියන්නේ මනුෂ්‍යකම. මනුෂ්‍යකම කියන්නේ ගුණයහපත්කම. මනුෂ්‍යකමයි ගුණයහපත්කමයි කියන්නේ අපේ ප්‍රകൃති ස්වરૂපය. අපේ ප්‍රകൃති චිත්ත ස්වરૂපය. ඒ තත්ත්වයට හිතපත් වුණාම හිතෙන් කියන්නේ ක්‍රියාත්, වචනයෙන් කියන්නේ ක්‍රියාත්, ශරීරයෙන් කියන්නේ ක්‍රියාත් යහපත් අතට සම්මා අතටපත් වෙනවා. ඒ සම්මා අතටපත් වෙන මාර්ගයේ ගමන් කරන්නේ නිවන කරා. නිවන කරා යන්න නම් නිවන ප්‍රාර්ථනා කරන්න හොඳ නැහැ. එතන තියෙන ලෝභකම. නිවන අපේක්ෂා කරන්න හොඳ නැහැ. නිවන බලාපොරොත්තු වෙන්න හොඳ නැහැ. නිවන් දකින්න උත්සාහ කරන්න හොඳ නැහැ. එතන මමත්වයක් තියෙන. උත්සාහ කරන මම කියලා කෙනෙක් ඉන්නවනේ. ඒවා ඉබේ සිද්ධ වෙන්න ඉඩ දෙන්න ඕනේ. ඒක නිසා අපිට පුළුවන්කම තියෙනවා සබ්බපාපා සකරණං කියන තත්ත්වයටපත් වෙන්න. අමනුෂ්‍යකම් අයහපත්කම් භාවිතා නොකර ඉන්න. අන්න එතකොට කුසලස්ස උපසම්පදා අර පුළුවන්කාරකම මනුෂ්‍යකම ගුණයහපත්කම මතුවෙනවා. ඒවා තුනමත් ඒව ඇලෙන්නේ නැතුව ඒවා નિરાයාසයෙන් සිද්ධ වෙන්නේ ඉදිදීලා උපේක්ෂා සාගතව ඉදීම තමයි හිත පිරිදු වෙන මාර්ගය. සචිත්ත පරියෝධපණන් කියන්නේ හිත කිල්ටු නොවි ඉන්න පුළුවන්කම ලැබෙනවා. අන්නේ නොකලිට හිත. නොකලිට කියන්නේ විතරාගී, විත දෝෂී, විත මොහිත. ඒ තත්ත්වයට පත් වුණාම ඒකට කියනවා නිවනයි කියලා. රාගක්කය, දෝසක්කය, මොහක්කය ඉදං උච්චති නිබ්බාණං කියලා බුදුහාඳුරුවෝ නිබ්බාන සූත්‍රයේ දේශනා කළේ අපේ හිතේ ඇතුළත තියෙන බාහිරින් ඇතුළත තියෙන රාග දෝෂ මොහ අයින් වීම තමයි. අයින් වෙලා අපේ ප්‍රකෘති ස්වરૂපය මතුවීම තමයි. ඒ ප්‍රකෘති ස්වરૂපයේ මූල ලක්ෂණ තමයි බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා තුළ තියෙන්නේ. උන්වහන්සේලාගේ හැම ක්‍රියාවක්ම කෙරෙන්නේ හිතෙන් කයෙන් වචනෙන් බෞද්ධයන් හිතාය, බෞද්ධයන් සුඛාය, ලෝකානුකම්පාය කියන ස්වરૂපේ. බොහෝ දිනාගේ හිතසුව පිණිස. ඒ විදිහට ක්‍රියාත්මක වෙනකොට දිව්‍ය ලෝක, මනුෂ්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක සම්පත් ලබන්නවත් නිවන් දකින්නවත් අපි උත්සාහ කරන්න ඕනේ, දඟලන්න ඕනේ, බලාපොරොත්තු වෙන්න ඕනේ. ඒවා નિરાයාසයෙන් සිද්ධ වෙනවා. ඒ තත්ත්වයටපත් වෙන්නේ අපි අපේ ප්‍රකෘති ස්වරූපයට નિરાයාසයෙන්පත් වුණා. මම මුලින් කිව්වේ අපේ ප්‍රകൃති ස්වරූපය තමයි මනුෂ්‍යකමයි කියන ගුණයහපත්කම. ඒක අලුතෙන් ඉගෙන ගන්න ඕන දෙයක් නෙවෙයි. මාළුවන්ට කවුරක්වත් පීනන්න උගන්වන්නේ නැහැ. කුරුල්ලන්ට කවුරක්වත් ඉගෙනගෙන උගන්වන්නේ නැහැ. වඩු කුරුල්ලට කූඩු හදන්නට කවුරක්වත් උගන්වන්නේ නැහැ.
ඒ වගේ කවුරුවක්වත් අපිට මනුස්සකම උගන්වන්න ඕනේ නැහැ. අපි කාගෙන්වත් මනුස්සකම ඉගෙන ගන්න ඕනේ නැහැ. ඒ මනුස්සකම් ගුණයාපත්කම් අපි ගාවයි තියෙන්නේ. ඒවා දැනගන්න හඳුනගන්න පුළුවන්කම අපිට තියෙනවා. ඒකම ඉන්නත් තමයි අමනුස්සකම් වලින් අපේ හිත රත් වෙනවා, දැවෙනවා, පැහෙනවා. මනුස්සකම් වලින් අපේ හිත නිවෙනවා, සැනසෙලිදායක වෙනවා. අපි මනුස්සකම් තියෙන තරමට අපේ ජීවිතය නිවන් දැක ගත කරන්න පුළුවන්. නිවන් දකින ජීවිතයක් තමයි ගුණ යහපත්කම් වලින් පිරිච්ච ජීවිතය. ඒක ඒ තත්වය අප තුළ තියෙන ප්‍රකෘති ස්වභාවය මතුනාම වෙන දෙයක්. ඒ දැන හඳුනා ගන්න පුළුවන්කම අපිට තියෙනවා. ඒ දැන ගැනීමට තමයි ඇත්ත අවබෝධ වුණා කියලා කියන්නේ. බුද්ධ භාවයට පත් වුණා කියලා කියන්නේ. ශ්‍රාවක බුද්ධ භාවයට හෝ පච්චේක බුද්ධ භාවයට හෝ සම්මා සම්බුද්ධ භාවයට පත් වෙන්න. අන්න එතකොට අපිට පුළුවන් බුදුන් දැක නිවන් දැක ඉන්න. එතකොට අපෙන් ඇති වෙන ලක්ෂණය මොකද්ද? මෛත්‍රී බුදුන් දැක නිවන් දැක ඉන්න පුළුවන්කම තියෙනවා. බුද්ධත්වයේ තියෙන මෛත්‍රිය. බුදුහාමුදුරන්ගේ ලක්ෂණ මූලික ගුණය මොකද්ද? මෛත්‍රිය, කරුණාව, දයාව. අනේ අප තුළ මතුවෙනකොට ඒ අප තුළ මතුවෙන්නේ සග්ග මොක්ෂ සම්පත් විතරක් නෙවෙයි, නිර්වාණ සම්පත් පවා සාක්ෂාත් කරගත හැකි කුසලතාවය. ඒක තම තමන් පන්සිනෙන් කරගත යුත්තක්. ඒ මොකද තමන්ගේ මනුස්සකම, තමන් ගුණයාපකම තියෙන තමා තුළමයි. ඒක කාටවත් මතු කරගන්න බෑ. ඒක කරන්න පුළුවන් තමාටයි. බෑ ඕනකම මතු කරගන්න බෑ. අමනුෂ්‍යකම්, අයහපත්කම් පාවිච්චි නොකර ඉන්නකොට මතුවෙන්නේ අපේ තියෙන ප්‍රකෘති ගුණයාපත්කම, ප්‍රකෘති මනුෂ්‍යකම.